समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, මේ සන්ධ්‍යායාමේත් අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. අද පින්කමේ දායකත්වය ගන්නේ වැලිමඩ ලුණුවත්තේ පදිංචි දැනට කුවේට් රටෙහි සේවය කරන ඒ.එම්. නිලෝකා දමයන්ති මහත්මිය විසින්. විශේෂයෙන්ම ආදරණීය මෑණියන් වහන්සේ වන W. විමලාවතී ෆොන්සේකා මාතාවගේ ජන්මදිනය 11 වෙනි මාසයේ 26 වෙනිදාට යෙදුණා. ඒ මවුට ආශිර්වාද කරන්නත් ආදරණීය එකම පුතුණුවන් සිනෙත් ප්‍රමෝදගේ පුතුණුවන්ගේ ජන්මදිනය අදට යෙදෙනවා 12 වෙනි මාසේ 14 වෙනිදා. පුතාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම අවුරුදු 10කට කලින් මිය ගිය ආදරණීය පියාණන් ඒ.එම්. මුතුබණ්ඩා පියාණන්ට පින් දෙන්නත්, එතුමන් වැලිමඩ ලුණුවත්තේ පදිංචිව ඉඳලා මිය ගියේ. කඳාන නාගොඩ පදිංචිව ඉඳලා මාස 3කට කලින් කොරෝනා රෝගයෙන් මිය ගිය ස්වාමි පුරුෂයාගේ මෑණියන් W. ඩොරින් රීටාල්විස් මාතාවට පින් දෙන්නත්, සසර ගමනේ මුණ ගැහුණු මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නටත් අද මේ සද්ධර්ම දේශනාවට දායකත්වයේ ගන්නවා. මැද පෙරදිග රටක බොහෝම දුෂ්කර ජීවිතයක් සහ රැකියාවක් කරමින් තමන් ධාර්මිකව හරිහම්බ කරන ධනයෙන් අද දවසේ විශේෂයෙන්ම එතුමිය ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේලාට 20 වෙනිදා දහවල් දානය පූජා කිරීමත්, අද දවසේ සියලුම ස්වාමින් වහන්සේලාට සිවුරු පිරිකර සකසලා පූජා කරවීමත් සිද්ධ කළා. ඒත් එක්කම තමයි මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන්නේ. තමන් දහඩිය මහන්සියෙන් බොහොම වෙහෙස මහන්සි වෙලා හම්බ කරන ධනය සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පූජා කරනවා කියන උදාාර සිත ඇති කරගෙන තමයි අද මේ උතුම් පුණ්‍ය කර්මය නිලුකා දමයන්ති මහත්මිය විසින් සිද්ධ කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම අපේ පොඩි ස්වාමින් වහන්සේලාටත් මේ සිවුරු පිරිකර පූජා කරද්දී සිහිපත් කරන්නට, මතක් කරන්නට යෙදෙන්නේ, ඒවා පිළිගන්නකොට මේවා පූජා කරන්නේ ගොඩාක් දුක් විඳලා සල්ලි හම්බ කරන අය. එතකොට එච්චර දුක් විඳලා හම්බ කරන දෙයින් ස්වාමින් වහන්සේ කෙනෙකුට සිවුරක් අරගෙන පූජා කරන්න එක නමකට නෙමෙයි 59කටම සිවුරු පූජා කරන්නට ඒ දායක උනේ ශ්‍රද්ධාව නිසා, ශාසනික ගෞරවය නිසා, තුනුරුවන් කෙරෙහි තියෙන පැහැදීම නිසා. අපි උන්වහන්සේලටත් මතක් කරේ මේ සිවුරු පොරවගෙන ජීවිතය ගත කරන තාක්කල් මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව විනාශ නොවෙන්න, ශාසනික ගෞරවය විනාශ නොවෙන්න, මිනිස්සුන්ගේ හිත් නොරිදෙන විදියට තමන්ගේ නිවන් මඟ සාධනය කරගන්නට කටයුතු කරන්න ඕන කියලා.
මොකද අපි දන්නවා අපේ බෞද්ධයෝ මේ කාලේ ස්වාමින් වහන්සේලාට දම්පැන් පූජා කරන්නේ තමන්ට ලොකු ආර්ථික ශක්තියක් තියෙන නිසා නෙමෙයි. ගොඩාක් දුෂ්කරතා මැද්ද ජීවත් වුණත් සම්බුද්ධ ශාසනය ගැන තියෙන තථාගත ලෞතුරා බුදුහාඳුරුවෝ ගැන තියෙන අසීමාන්තික ගෞරවය පැහැදීම නිසා තමයි තමන්ට නිවන අරමුණු කරගෙන සසරෙන් නිදහස් වීම අරමුණු කරගෙන මේ වගේ පින් කටයුතු බොහෝ දෙනෙක් කරන්නේ. ඒක අපි නිතර අපේ කුඩා ස්වාමින් වහන්සේලටත් සිහි කැඳවන කාරණාවක්. මොකද උන්වහන්සේලටත් ඔබ කොච්චර දුෂ්කරවද ස්වාමින් වහන්සේලාව පුහුණු කරවන්නට අපට උපකාර කරන්නේ කියන එක අපි නිතර මතක් කරනවා. ඒක උන්වහන්සේලා දැනුවත් වීම අවශ්‍ය නිසා. උන්වහන්සේලාත් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක් නිසා. ඉතින් ඒ මැද පෙරදිග රටක සේවය කරමින් හිටියක් තාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කරන එතුමියගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාව එක්ක තමයි අද සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. පින්වතුනි, අද මා ඔබත් එක්ක කල්පනා කරා කතා කරන්නට ඊටම වටින ධර්ම කරුණු කීපයක් තථාගතයන් වහන්සේ දේශනා කරපු සැපය ගෙනල්ලා දෙන්නට හේතු වෙන කරුණු කීපයක් මා ඔබත් එක්ක සාකච්ඡා කරන්නට කල්පනා කළා. බුදුහාමුදුරු දේශනා කරනවා සාහු දස්සන මරියානම් සන්නිවාසෝ සදා සුඛෝ අදස්සනේන බාලානං නිච්ඡමේව සුඛීසියා. සැපසේ ජීවත් වෙන්නට ඕන නම් කාරණා දෙකක් අපි සම්පූර්ණ කරගන්න ඕන. පළවෙනි කාරණාව තමයි අරියානන් දස්සනම්. සැපෙන් ඉන්න ඕන නම් ආර්යයන් වහන්සේලා දකින්ට, ආර්යයන් වහන්සේලා සේවනය කරන්නට අපට අවස්ථාවක් ලැබෙන්න ඕන. කවුද ආර්යයන් වහන්සේ කෙනෙක් කියන්නේ? ආර්යයන් වහන්සේ නමක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකට, පස්සේ බුදුරජාණන් වහන්සේ නමකට, ඒ වගේම උතුම් වූ මහරහතන් වහන්සේ නමකට අපි කියනවා ආර්යයන් වහන්සේලා කියලා. ඒ වගේම ඒ ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙච්ච උත්තමයෝ ඉන්නවා. ඒ උත්තමයින් ඇසුරට ලැබීමත් භාග්යක්. අනාගාමි ඵලයට පත්වනු, සක්‍රදාගාමි ඵලයට පත්වනු, සෝතාපන්න වුණු, සෝතාපන්න ඵලයට පත්වෙන්ට ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරන මේ ආදී වශයෙන් ඒ උතුමන් වහන්සේලා ඇසුරට කෙනෙකුට අවස්ථාව ලැබෙනවා නම් යටත් පිරිසේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත්ත තුනුරුවන් සරණ ගියපෝ නුවණ සහිත කවුරු හෝ අපිට ඇසුරු කරන්ට අපේ ජීවිතේ ලැබෙනවා නම් ඒක අපට මහා සැපයක් ගෙනල්ලා දෙන කාරණාවක්. විශාල සැනසෙල්ලක් ගෙනල්ලා දෙන කාරණාවක්. කෙනෙක් කල්පනා කරන්නට පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ නම් ඇසුරු කරන්නට නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේලා ඉන්නවද නැද්ද කියලා අපි දන්නෙත් නැහැ. රහතන් වහන්සේලා ඉන්නවද නැද්ද කියලා කවුද දන්නේ? මාර්ගඵලලාභී ඔය කියන විදියට ඉන්නවද? ඔය ආදී වශයෙන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. ඔබට හෝ මට ඒ මහරහතන් වහන්සේලා, ඒ පසේ බුදුරජාණන් වහන්සේලා, ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ඇසුරු කරන්නට තවම අවස්ථාව තියෙනවා. කොහොමද? සද්ධර්මයේ සේවනය කිරීමෙන්. සද්ධර්මයේ සේවනය කරනකොට, සද්ධර්මයේ පුහුණු වෙනකොට අපට බුදුන් දකින්ට අවස්ථාව හම්බ වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ දකින්ට අවස්ථාව හම්බ වෙනවා.
මාර්ගඵලලාභී උත්තමයෝ දකින්න අපිට අවස්ථාව හම්බ වෙනවා. මොකද භාග්‍යවතුන් වහන්සේ නමක් දකින්නවා කියන්නේ මේ මස් ඇසින් දකින්න එකම නෙමෙයි. මස් ඇසින් මේ මස් වලින් සැකසීලා තියෙන, ලේ වලින් සැකසීලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අෂ්ටකයෙන් හැදිලා තියෙන මේ ඇහෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු අයත් නුවණසින් බුදුරජාණන් වහන්සේ දැක්කේ නැති අවස්ථා ශාසනයේ ඕනතරම් තියෙනවා. අපි නිතර මතක් කරන්නේ ඉඳ එක බෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මොක්පුර. එකම පන්සලේ හිටියත් භාග්‍යවතුන් වහන්සේගේම සද්ධර්මය ඇහුවත් දේවදත්ත හාමුදුරුවෝ බුදුන් දැක්කේ නැහැ. එතකොට අපේ පින්වතුන්ලාට තේරෙන්න ඕනේ කෙනෙක් කොහොමද කියන්නේ දේවදත්ත හාමුදුරුන්ට බුදුන් දකින්න බැරි වුණා කියලා. බුදුන් දකින්න බැරි වුණේ ධර්මය දැක්කේ නැති නිසා. නැත්තම් නිතිපතා එකම පන්සලේ ඉඳිති බුදුරජාණන් වහන්සේ මස්සසින් නම් ඕනතරම් දකින්න ඇති. පන්සලේ අල්ලපු ඇටේ මස් කඩයක් කරගෙන ගියා කියනවනේ චුන්දසූකරික. චුන්දසූකරික කියන ඌරු ඝාතකයාගේ එයාගේ ජීවිතයේ එයා කොච්චරනම් අවස්ථාවල මරන්ට ඌරෝ අරන් එන්ට යනකොට ඌරෝ මරලා මස් ටික අරගෙන විකුණන්ට යනකොට මොනතරම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලා සමග වැඩම කරනවා දකින්න ඇද්දනේ. ඒත් එයා බුදුන් දැක්කේ නැහැ. එයාට තව රූපයක්, තව මනුෂ්‍ය රූපයක් විදියට භාග්‍යවතුන් වහන්සේගේ රුව පේන්ට ඇති. එතුමා බුදුන් දැක්ක කෙනෙක් උනේ නැහැ. නිරයට ගියා. දැඩි ලෙස අකුසල් කරමින් ඉඳලා. එතකොට අපේ පින්වතුන්ලා අවබෝධ කරගන්න ඕනේ අදටත් අපිට බුදුන් දැක නිවන් දකින්න අවස්ථාව තියෙනවද නැද්ද? තියෙනවා. අදටත් අපිට බුදුන් දැක නිවන් දකින්න අවස්ථාව තියෙනවා. බොහෝ දෙනෙක් නිතර ප්‍රාර්ථනා කරනකොට කියනවා බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා. දැන් සමහර කෙනෙක් මෙහෙම ප්‍රාර්ථනා කරනවා. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරලා උන්වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වෙලා නිවන් දකින්න එහෙම විශේෂ ප්‍රාර්ථනා තියෙන අය ඉන්නවා. සසරේ දීර්ඝ කාලයක් ධර්මය පුහුණු කරගන්න වීරිය තියෙන කෙනෙක්, සසරේ දුක් දරාගෙන ඉන්න වීරිය තියෙන කෙනෙක් එහෙම ප්‍රාර්ථනා කරනවා වෙන්න පුළුවන්. අපිට කියන්න බෑ ඇයි ඔයා එච්චර නිවන දුර කරගන්නේ කියලා. එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනවා කියන අරමුණෙන් සුමේද තාපසතුමා අතටපත් නිවන අත්හැරියා කියනවනේ දීපංකර පාදමූලයේදී. දීපංකර පාදමූලයේදී රහත් භාවයට පත් වෙලා නිවන් දකින්න අවස්ථාව තිබුණත් බෝධිසත්වයන් වහන්සේ එතනදී අදිෂ්ඨාන කරනවනේ මම අවබෝධයට පත් වෙලා අන් අයත් අවබෝධයට පත් කරවනවා. මම දුකින් නිදහස් වෙලා අන් අයත් දුකින් නිදහස් කරනවා. මම සසරින් එතර වෙලා අනිත් අයත් සසරින් එතර කරනවා. දැන් ඒ විදිහට බෝධිසත්වයන් වහන්සේත් තම නිවන බොහෝ දුර කරගත්තා. බොහෝ දෙනාගේ හිතසුව පිණිස. ඉතින් කෙනෙක් ඒ විදිහේ විශේෂ ප්‍රාර්ථනාවක් එක්ක කටයුතු කරනවා කියන එක තමන්ගේ කැමැත්තක් නේ. ඒක තමන්ගේ කැමැත්තක්. හැබැයි මා ඔබට යෝජනා කරනවා එහෙම විශේෂ ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් කෙනෙකුට ඒත් ඔබට අවශ්‍ය නම් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ තුලින් බුදුන් දැක නිවන් දකින්න අවස්ථාව තියෙනවා.
ඒක මගේ ප්‍රකාශනයක් නෙමෙයි. ඒක සංයුත්ත නිකායේ වක්කලී සංයුත්තේ වක්කලී සූත්‍රය තුල තථාගතයන් වහන්සේ වදාළ මඟ පෙන්වපු අවධාරණය කරපු දේශනාව. වක්කලී හාමුදුරුවෝ ගැන ඔබ දන්නවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ කය පිළිබඳව ඇති උණු පැහැදීමකින් උන්වහන්සේගේ රූප ස්වභාව පිළිබඳව ඇති වුණු කැමැත්තකින් සසුනට ඇතුළු වෙලා ශාසනය තුල භාග්‍යවතුන් වහන්සේගේ හඬ අහමින් එය විඳිමින් රුව දකිමින් එය විඳිමින් බොහෝ කලක් ඉඳපු කෙනෙක්. ධර්ම මාර්ගය ප්‍රගුණ කරගත්තේ නැතුව මෙය දිගින් දිගටම සිද්ධ වෙනවා දැක්ක තථාගතයන් වහන්සේ උන්වහන්සේව නීති පනවල බුදුන් හමුවට එන එක නැවතුවා. කාලයක් යනකොට බුදුන් දකින්නේ නැතුව ඉන්නකොට මේ හාමුදුරුවෝ ලෙඩ වුණා. වක්කලි හාමුදුරුවෝ ලෙඩ ඇඳට වැටිලා බොහොම වේදනාවෙන් ඉදිද්දී තමන්ගේ කුටිය ගාවින් යන හාමුදුරුන්ලට කතා කරලා කියනවා බුදුහාමුදුරුවන්ට කියන්න වක්කලි ලෙඩ වෙලා කියලා. වක්කලි මරණාසන්නයි කියලා. බුදුහාමුදුරුවෝ දකින්න එන්න බැරිකම නිසා ගොඩාක් පීඩාවෙන් ඉන්නවා කියලා. බුදුහාමුදුරුවන්ට මේ ප්‍රවෘත්තිය ආරංචි වුණා. උන්වහන්සේ මහා කරුණාවකින් ලෙඩ වෙලා ඇඳට වෙලා හිටපු වක්කලි හාමුදුරුවෝ ගාවට වැඩම කළා. වක්කලි හාමුදුරුවෝ ලෙඩෙන් පීඩා විඳ හිටියත් ඇඳෙන් නැගිටලා උන්වහන්සේට ගරු කරන්ට වන්දනා කරන්ට උත්සාහ කළා. බුදුහාමුදුරුවෝ උන්වහන්සේව වළක්වලා තිබුණු ආසනයක වැඩ ඉඳගෙන ඇහුවා වක්කලි කොහොමද? කින්තේ වක්කලි කමනීයං කච්චයාපනීයං කච්චි දුක්ඛා වේදනා අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති. කොහොමද වක්කලි සුවදුක් කායික වේදනාවන් වැඩි වෙනවද අඩු වෙනවද දරා ගන්න පුළුවන්ද? මේ විදියට සුවදුක් විමසුවා. ඊට පස්සේදී උන්වහන්සේගෙන් විමසුවා ඔබ වහන්සේට මොකක් හරි තියෙනවද පීඩාවක්, චිත්ත පීඩාවක්? සීලය ගැන උන්වහන්සේ කිව්වානේ ස්වාමීනි මට සීලය ගැන මගෙන් මට කිසිම චෝදනාවක් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගාව කරන ප්‍රකාශනය හරි වැදගත්. සීලය පිළිබඳව මගෙන් මට චෝදනාවක් නැහැ. ලෝකේ අය කෙනෙකුගේ සීලය පිළිබඳව කරන චෝදනා ඒවා සාධාරණ වෙන්නත් පුළුවන්, අසාධාරණ වෙන්නත් පුළුවන්. ඒවා සත්‍ය වෙන්නත් පුළුවන්, අසත්‍ය වෙන්නත් පුළුවන්. මොකද කෙනෙකුට නේද? කෙනෙකුට මතක තියාගන්න අනෙකාගේ සීලය පිළිබඳව එහෙම නිශ්චිත නිගමන දෙන්න බෑ. වක්කලි හාමුදුරුවෝ ඊටාම නිවැරදි අදහසක් තමන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ හමුව කිව්වා. ස්වාමීනි මට මගෙන් චෝදනාවක් නැහැ සීලය පිළිබඳව. ඒ විතරකුත් නෙමෙයි ස්වාමීනි. සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගෙනුත් මට චෝදනාවක් නැහැ. ඒ කිව්වේ එකට වාසය කරන ස්වාමින් වහන්සේලාගෙනුත් මට එහෙම චෝදනාවක් නැහැ ස්වාමීනි කියලා උන්වහන්සේ සඳහන් කළා. එතකොට ඇහුවා මොකක්ද එහෙනම් තියෙන පසුතැවීම? ඔබ වහන්සේ හමුවට එන්න නැති එක. ඔබ වහන්සේ දකින්න නැති එක. ඔබ වහන්සේ එක්ක කතා කරන්න නැති එක. ඔබ වහන්සේගේ ගාවට වෙලා වැඳගෙන ඉන්න නැති එක. උන්වහන්සේ Tamanට තියෙන චිත්ත පීඩාවන් ටික කීවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ගෙන් ඇහුවා කින්තේ වක්කලි ඉමිනා පූතිකායේන. වක්කලි නුඹට මේ නව දොරකින් දුර්ගන්ධය හමන දේම වැගිරෙන
මේ සිරුර දෙස බලා ඉඳීමෙන් ඇති ඵලය කුමක්ද? ඇති ප්‍රයෝජනය කුමක්ද? යෝකෝ වක්කලී යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී කවුරු හරි කෙනෙක් මාව දකින්න ඕන නම් මගේ ධර්මය දකින්න ඕන. මගේ ශරීරය දිහා බලන් හිටියට මාව පේන්නේ නැහැ. මාව දකින්න ඕන කෙනා ධර්මය දකින්න ඕන. මාව දකින කෙනා ධර්මය දකිනවා. ධර්මය දකින කෙනා මා දකිනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මය දකීද ඔහු මා දකී. යමෙක් මා දකීද ඔහු ධර්මය දකී. එතකොට බුදුන් දැකීම නම් දහම දැකීමමයි. දහම දැකීම නම් බුදුන් දැකීමමයි. එතකොට ඔබ අවබෝධ කරගන්නට ඕනේ දේ තමයි තථාගතයන් වහන්සේගේ ධර්මය දකින්නම කියන්නේ අදටත් අපිට බුදුන් දකින්න අවස්ථාව තියෙනවා. දහම පුහුණු වෙන්න ඔබ තථාගතයන් වහන්සේට ලං වෙනවා. තථාගතයන් වහන්සේ ඔබට මුණ ගැහෙනවා. තථාගතයන් වහන්සේ ඔබට ජීවමාන වෙන්න පටන් ගන්නවා. ධර්මයේ දකිනකොට, ධර්මයේ පුහුණු වෙනකොට, ධර්මයේ තුල පිහිටලා හිත හදා ගන්නකොට, ඒ මහරහතන් වහන්සේලා වින්ද සුවය කොච්චර ඉහළ එකක් වෙන්න ඇතිද කියන සිතුවිල්ල අපිට එනවා. මේ සද්ධර්මය මේ මට්ටමින් හරි පුහුණු වෙනකොට දැනෙන චිත්ත චෛතසික සුවය සැනසීම අවබෝධ වෙනකොටනේ. සිතෙහි සිතුවිලි වල ඇතිවෙන සැනසීම සුවපත් භාවය අවබෝධ කර ගන්නකොට මහරහතන් වහන්සේලා, ඒ භාග්‍යවතුන් වහන්සේලා, ඒ පසේ බුදුරජාණන් වහන්සේලා මොන්න තරන්නම් සුවයක් තමන්ගේ ජීවිතය තුළ ඒ උතුම් ධර්මය අවබෝධ වීම නිසා අත්විඳින්නට ඇද්ද? එනිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා, ඔබ කොයි වෙලාවකවත් හිතන්ට එපා අනේ අපිට බුදුරජාණන් වහන්සේ දකින්න නෑනි කියලා. අපිට බුදුරජාණන් වහන්සේ දකින්න මේ සද්ධර්මය දකිනකොට, මේ සද්ධර්මය හොඳට ශ්‍රවණය කරමින්, මේ සද්ධර්මය නුවණින් මෙනෙහි කරමින්, ඒ සද්ධර්මය තුල උගන්වපු මාර්ගය ප්‍රගුණ කර ගන්නකොට අපි භාග්‍යවතුන් වහන්සේ ගාව ඉන්නවා කියන හැඟීම, භාග්‍යවතුන් වහන්සේගේ රැකවරණය, මඟ පෙන්වීම, ආශිර්වාදය අපිට තියෙනවා කියන හැඟීම අපිට දැනෙනවා. ඒක මහ සැපතක්. ඒක මහ සැපතක්. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න, ඔබේ ජීවිතේ මහා සැපතක් එවැනි ශාස්ත්‍රූවරයෙකුගේ ශ්‍රාවකයෙක් වෙච්ච එක. එවැනි ශාස්ත්‍රූවරයෙක්ගේ ශ්‍රාවකයෙක් වෙච්ච එක ඔබට මහා සැපතක්. ඔබගේ මහා භාග්යක්, මගේත් මහා භාග්යක්, මහා වාසනාවක්. අපි කවුරුත් භාග්‍යවන්තයි. හේතුව අපේ තථාගතයන් වහන්සේ අපිට පෙන්වලා තියෙන්නේ දුක කලමනාකරණය කරගන්න පාර විතරක් නෙමෙයි, සම්පූර්ණ දුකින් නිදහස් වෙන මාර්ගය උන්වහන්සේ පෙන්වලා තියෙනවා. මේ ලෝකේ බොහෝ දෙනෙක් දුක අඩු කරගන්න හැටි කියලා දීලා තියෙනවා. පීඩාව ටිකක් පාලනය කරගන්න හැටි කියලා දීලා තියෙනවා. ඒ දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන හැටි කියලා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ. දෙවියෝ අතර එහෙම කෙනෙක් පහළ වුණේ නැහැ. බ්‍රහ්මයෝ අතර එහෙම කෙනෙක් පහළ වුණේ නැහැ. බ්‍රහ්මයන්ටත්, දෙවියන්ටත්, මනුෂ්‍යයින්ටත් සියලුම දුකින් නිදහස් වෙන්න පාර කියලා දීපු නිසා උන්වහන්සේට අපේ උතුම් ගරුනාමයක් සඳහන් කරනවා, තිලෝගුරු කියලා. තිලෝගුරු, තුන් ලොවටම ගුරුවරයා භාග්‍යවතුන් වහන්සේ.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ හෙවන ලැබපු ඔබ අප හැම දෙනාම මහා සැපයක් මහා සුවයක් අත්විඳිනවා. හොඳට බලන්න. හිත කඩාගෙන වැටෙන වෙලාවල් වල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් මෙනෙහි කරනකොට මොනතරම් හිත සුවපත් වෙනවද කියලා. මොනතරම් හිත සැනසීමටපත් වෙනවද කියලා. දරුවෝ තමන් අතාරිද්දි, ආදරය කරපු පෙම්වතා පෙම්වතිය තමන් අතාරිද්දි, බිරිඳ තමන් අතහරිද්දි, සැමියා තමන් අතහරිද්දි, ජීවිතේ හැමදේම අතහැරලා උදව් කරපු යාළුවෝ අතහරිද්දි, තමන් සන්තකයේ තිබිච්ච ධන දාන්නේ තමන්ට අහිමි වෙලා යති. කවුරු හරි කෙනෙක් අවබෝධ කරගත්තු සත්‍ය එයාට සැනසෙල්ල ගෙනත් දෙනවා. මොකද එයා එක දවසක් හරි අහලා තිබුණා නම් අත්තාහි අත්තනෝනති කෝහිනාතෝ පරෝසියා, නැත්නම් අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්වත් නැතිකොට අන් අයගෙන් කවර පිහිටක්ද කියන වචනේ කවුරු හරි කෙනෙක් තථාගත ධර්මයෙන් අහලා ඒක සිත්ති දරාගෙන තිබුණා නම් සියල්ල අහිමි වෙලා යද්දිත් එයා හිත ශක්තිමත් කරගන්නවා. ඇයි එයා හිත ශක්තිමත් කරගන්නේ? එයා කලින්ම දැනගෙන හිටපු නිසා. කලින්ම භාග්‍යවතුන් වහන්සේ නිසා වටහාගෙන හිටපු නිසා. හැමදේම අහිමි වෙන බව, කිසිම දෙයක් තමන්ගේ කරලා තියාගන්න බැරි බව, කිසිම දෙයක් තමන්ගේ ආත්මය නොවන බව අවබෝධ කරගත්තු කෙනා එයා හිත ශක්තිමත්ව හැමදේටම මුහුණ දෙනවා. හැමදේටම මුහුණ දෙනවා. එයා අකම්පිතයි. එයා නොසැලී ඉන්නවා. ආදරණීයයා නත්තරිද්දී, සතුරෝ කරදර කරද්දී, හිංසා පීඩා කරද්දී එයා නොසැලී ඉන්නවා. මොකද එයා අවබෝධ කරගෙන තියෙන නිසා කිසිවක් මට ඕන විදියට පවත්වන්නට බැරි බව සදාකාලිකව. මං ආස විදියට මගේ කීර්තිය තියාගන්න බෑ. මම ආස විදියට මගේ ගෞරවය තියාගන්න බෑ. මම ආස විදියට මගේ කය තියාගන්න බෑ. මේ හැමදේම වෙනස් වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. මේ තථාගත ධර්මය අහපු අය, අවබෝධ කරගත්තු අය, තේරුම් ගත්තු අය තමන්ගේ ජීවිතේ ප්‍රශ්න එනකොට තමයි තව තවත් ප්‍රත්‍යක්ෂ කරගන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේම කොච්චරනම් ඇත්තද කියලා. මේ මම මුහුණ දෙන්නේ ඒකට නේද කියලා. මේ මම ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දේ නේද කියලා අවබෝධ වෙන්න පටන් ගන්නවා. එතකොට දුක තමන්ට, ඒ අත්විඳින දුක තමන්ට සත්‍ය අවබෝධ කරගන්න අරමුණක් වෙනවා. දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා. ඒ අත්දැකීම තුළින් ප්‍රත්‍යක්ෂයෙන් ඒ අවබෝධ කරනවා දුක්ඛ සත්‍ය. තවත් දහම ශ්‍රවණය කරනකොට, දහම වෙත නැඹුරු වෙනකොට එයාට අවබෝධ වෙන්න පටන් ගන්නවා මේ මම විඳවන හේතුව බාහිරය කියලා මම හිතාගෙන හිටියට, එළියේ තියෙන භෞතිකය කියලා මම හිතාගෙන හිටියට මගේ මානසික බන්ධනය තමයි, මගේ මනසේ තියෙන තෘෂ්ණාව තමයි මාව වේදනාවට පත් කරමින් තියෙන්නේ කියලා, මාව අසහනයට පත් කරමින් තියෙන්නේ කියලා. එනිසා ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ඇසුරු කරනකොට, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සේවනය කරනකොට භාග්‍යවතුන් වහන්සේ සේවනය කරා වගේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනා තුල ඔබ පුහුණු වෙනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඇසුර ඔබට ලැබුණා වගේ ඔබට මහා සැපයක්, මහා සැනසෙල්ලක් තමන්ගේ හිත හදාගෙන අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආර්යයන් වහන්සේලා දකින්න කෙනා
සැපෙන් ඉන්නවා කියලා කියන්නේ ඒකයි. තව ගොඩාක් කරුණු තියෙනවා ඒකට පැහැදිලි කරනවා නම්. තව ගොඩාක් කරුණු තියෙනවා ආර්යයන් වහන්සේලා දකින්න කෙනා කොච්චර සැපෙන් ඉන්නවද කියලා විග්‍රහ කරන්න ගොඩාක් කරුණු කියන්න පුළුවන්. තවත් එක කරුණක් තියෙනවා ඔබට පැහැදිලි කරන්න. ඒ නිසා ඒ කොටස මම මෙතනින් නිමා කරනවා. ඊළඟට යම් කෙනෙක් අනුවණය ඇසුරු කරන්නේ නැත්නම් ඒකත් මහා සැපතක්. ප්‍රඥාවන්ත උතුම් ආර්යයන් වහන්සේලා හෝ ආර්ය ශ්‍රාවකයෝ හෝ ඇසුරු කරනවා නම් ඒක සැපතක් වගේමයි අඥානයෝ අනුවණයෝ බාලයෝ ඇසුරු කරන්නේ නැතුව ඉන්න එක ඒක මහා සැපතක්. මොකද නුවණ මද නුවණ නැති මිනිස්සු සත්‍ය සත්‍ය ලෙස නොදකින අසත්‍ය අසත්‍ය ලෙස නොදකින අකුසලය අකුසලය ලෙස නොදකින කුසලය කුසලය ලෙස දකින්නේ නැති පින පින ලෙස දකින්නේ නැති පව පව ලෙස දකින්නේ නැති හොඳ හොඳ ලෙස දකින්නේ නැති නරක නරක ලෙස දකින්නේ නැති දුක අඳුනන්නේ නැති දුකට හේතුව අඳුනන්නේ නැති දුකින් නිදහස් වීම අඳුනගත්තේ දැනගත්තේ නැති දුකින් නිදහස් වෙන්න තියෙන උතුම් මඟ චතුරාර්ය සත්‍යයි කියලා අඳුනගත්තේ අවබෝධ කරගත්තේ නැති අය මතක තියාගන්න එවැනි නුවණක් නැති පිරිස ඇසුරු කිරීමෙන් අපි මෙලොවත් දුකටපත් වෙලා පරලොවත් දුකටපත් වෙන්න අනිවාර්යෙන්ම ඒක හේතු වෙනවා. සැපය නැති වෙලා යනවා අපිට. පවක් පිනක් අඳුනන්නේ නැති, හොඳක් නරකක් පිළිගන්නේ නැති, යහපත අයහපත පිළිගන්නේ නැති කෙනෙක් ඇසුරු කර හිටියොත් මේ ලෝකේ කොච්චර ප්‍රශ්නවලට එවැනි අය ඇසුරු කිරීම නිසා අපි මුහුණ දෙයිද? ඔබම කියනවනේ මට මෙහෙම උනේ ස්වාමීන් වහන්සේ මේ වගේ මිනිස්සු ආශ්‍රය කරපු හින්දා. මේ වගේ මිනිස්සු එක්ක ගනුදෙනු කරපු හින්දා. මේ වගේ අසත්පුරුෂයෝ ගෙදරට වද්දගත්තු හින්දා. මේ වගේ අය එක්ක ඇයි හොඳයිකම් පවත්වපු හින්දා. මේ වගේ අය විශ්වාස කරලා ජීවිතේ බෙදා හදා ගන්න ගිය හින්දා. කොච්චර අවස්ථාවල ඔබ කියනවද? ඔබ දුකටපත් උනේ නේද? ඔබ දුකටපත් උනේ ඇයි කියලානේ? ඔබ දුකටපත් වෙන්න හේතුව උනේ මොනවද කියලා? කොච්චරනම් ඔබ කියනවද? එතකොට ඒ අසත්පුරුෂ ඇසුරින් අනුවණ අය ඇසුරින් දුෂ්ප්‍රඥය ඇසුරෙන් වෙච්ච හානියේ තරම ඔබ දන්නවද නැද්ද? ඔබ හොඳට දන්නවා. ඔබට ඒ ගැන හොඳ ප්‍රත්‍යක්ෂ අවබෝධ තියෙනවා. සමහර වෙලාවට ඒ ඇසුරු කරපු අය නිසා කතා කරපු අය නිසා එක්ක ගමන් බිමන් ගියපු අය නිසා පාරේ බහින්න බැරි වෙන වෙලාවලුත් ඇවිල්ලා තියෙද නැද්ද? ඇවිල්ලා තියෙනවා. එවැනි අසත්පුරුෂ අය ඇසුරු නිසුරු කරලා ඔවුන්ව විශ්වාස කරලා කටයුතු කරන්න ගිහිල්ලා සමහර ඒවට අත්සන් එහෙම ගහන්න ගිහිල්ලත් සාක්ෂිකාරයෝ වෙලා තවම ණය තුරුස් ගෙවන අයත් ඉන්නවද නැද්ද? ඉන්නවා. ණය ගත්තු මිනිහා දැන් ඔබ වෙනුවෙන් පෙනී හිටිනවද? නෑ. විශ්වාසයට සාක්ෂිකාරයා වෙච්ච මිනිසයා වෙච්ච ඔබ කොච්චර දුක් විඳිනවද? කොච්චර ප්‍රශ්න වලට පැටලිලාද? ගෙදරින් කොච්චර බැනුම් අහනවද? මොනතරම් ප්‍රශ්න ඔබට ඇවිල්ලාද? පොලිසි ගානේ යන්න වෙලා, උසාවි ගානේ යන්න වෙලා ඔබට දැන් හොඳට අවබෝධ වෙලා ඇති. පෞකාරයෝ ඇසුරු කරොත් මෙලොව කොච්චර ප්‍රශ්නද කියලානේ. හොඳක් නරකක් පිළිගන්නේ නැති, යහපත අයහපත පිළිගන්නේ නැති මිනිස්සු ඇසුරු කරොත්, කුසලය අකුසලය අඳුනන්නේ නැති, පිළිගන්නේ නැති, විශ්වාස කරන්නේ නැති මිනිස්සු ඇසුරු කරොත් කොච්චරනම් ප්‍රශ්නනවද ජීවිතේ? ද සැපෙන් ඉන්න ඕන නම් අසේවනාච බාලානංනේ. අසේවනාච බාලාන. අනුවණයෝ, අඥානයෝ,
දුෂ්ප්‍රඥ අය, ධර්මයක් නැති අය ආශ්‍රය කිරීමෙන් වළකින්න ඕන. තනියෙන් හිටියත් කමක් නැහැ. තනියෙන් හිටියත් කමක් නැහැ නේ. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න. තනියෙන් ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි ගොඩාක් අය අපිට නැති වුණාට. හැබැයි අසත්පුරුෂයෝ වට කරගෙන දුක් විඳිනවට වඩා තනියෙන් ඉන්න එක සුවයක්. තනියෙන් ඉන්න එක සැපතක්. අසත්පුරුෂයෝ රැලක් එක්ක පීඩා විඳිනවට වඩා. නිසා බුද්ධිමත් වෙන්න. හොඳට ඔබ ඔබේ ජීවිතය දිහා බලන්න. ඔය අසත්පුරුෂ අඥාන බාල අය, අනුවන අය මෙලොව ඇසුරු කිරීම නිසා සිද්ධ වෙන හානි වලින් බොහෝම අල්පයක් නේ. අල්පයක් ඔය. හැබැයි ඔබ තේරුම් ගන්නට මොන තරම්නම් හානියක් මෙවැනි අය ආශ්‍රය නිශ්‍රය කිරීම නිසා අපට පරලෝක වශයෙන් වෙයිද? හොඳ උදාහරණයනේ අපිට නිතර මතක් කරන්ට තියෙන අජාසත් රජුරවන්ට වෙච්ච දේනේ. තාත්තා මේ ශාසනයට පළවෙනි ආරාමය මොකක්ද පූජාව? වේළුවනාරාමය. වේලු කිව්වේ උණගස්නේ. උණගස් පිරුණු උණ වනයකනේ. උණ කැලෑවක තමයි මේ පන්සල හදලා තියෙන්නේ. වේළුවන කිව්වේ ඒකයි. උණ වනයක්, උණගස්සයිද. කලන්දක නිවාපේ කියලා කියනනේ. ලෙහෙනුන්ට වාසස්ථානයක්. ගොඩාක් ලේන්නු ඉඳලා තියෙනවා වේළුවනාරාමේ. ඒකයි කලන්දක නිවාපේ කිව්වේ. ලේනුන්ගේ අභය භූමියක් වගේ. නිතර ලෙහෙනුන් ගැවසිච්ච තැන. උණ කැලාවක ඒ මහා පූජාව ආරාමයේ සකසලා ප්‍රථම ආරාම පූජාව මේ ශාසනයට සිත කළා. ඒ වේළුවනාරාමය බිම්බිසාර රජුරුවනේ. බිම්බිසාර රජුරුව අජාසත් රජුරුවන්ගේ තාත්තා. සද්ධර්මය ඇහුවා. තථාගත දහම එතුමන් භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවා. අවබෝධ වුණානේ. මනවින් අවබෝධ වුණා. එතුමන් ඒ උතුම් සත්‍ය ප්‍රත්‍යක්ෂ කරා. උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. පංචස්කන්ධය අනිත්‍ය බව අවබෝධ කරා. දුකක් බව අවබෝධ කරා. පංච උපාදානස්කන්ධේ පවතින අනාත්ම බව අවබෝධ කරා. සෝතාපන්න ඵලයට පත් වුණා. එතකොට අජාසත් රජුරවන්ට හම්බුණු තාත්තා අජාසත් රජුරව උපදිනකොටම සෝතාපන්න කෙනෙක්. ආර්ය මාර්ගය තුල තහවුරු වෙච්ච කෙනෙක්. ආර්ය මාර්ගය තුල ස්ථාවර වෙච්ච කෙනෙක්. සෝතාපන්නයි. නියත සම්බෝධි පරායනයිනේ. ස්ථිරවම රහත් වෙනවා. නිරේගාමි වෙන්නේ නැහැ. දුගතියකට වැටෙන්නේ නැහැ කවදාවත්. එහෙම තාත්තා කෙනෙක්ගේ එතුමට පණ වගේ ආදරය කරපු බිරිඳක් හිටියා. ඒකනේ අජාසත් රජුරෝ බිම්බිසාර රජුරවන්ව හිර කළාට පස්සේ තමන්ගේ ස්වාමි පුරුෂයාට කොච්චර ආදරය කළාද කියනවනම් කෑම ගෙනියන්න තහනම් කරාම පුතුණුවන් විසින් කෑම අඹරලා ඇඟේ ගාගෙන ගිහිල්ලා ඊට උඩින් ඇඳුම් ඇඳගෙන ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයාට ඒ ඇඟල එවකාලා ඒ ඇඟේ තවරගත්තු ආහාර ටිකෙන් ජීවත් වෙන්න පුළුවන් තරම් උදව් කරා. එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයාට එච්චර ආදරය කරා නම් ඒ බිරිඳ ඒ ස්වාමි පුරුෂයා නිසා ඉපදුණු දරුවට කොච්චර ආදරය කරන්න ඇද්ද? දරුවට කොච්චර සෙනෙහසක් තියෙන්න ඇද්ද? එතකොට අජාසත් රජුරවන්ට හම්බ වෙච්ච අම්මා බොහොම උතුම් අම්මා කෙනෙක්නේ. බොහොම උතුම් අම්මා කෙනෙක්. අජාසත් රජුරවන්ට හම්බ වෙච්ච තාත්තා උතුම් තාත්තා කෙනෙක්. ඒ වුණත් එතුමට ඒ තාත්තා දකින්න බැරි වුණා.
ඒ උතුම් අම්මව දකින්න බැරි වුණා. එතුමට ප්‍රිය වුණේ කවුද? අසත්පුරුෂ ගති තියෙන දේවදත්ත හාමුදුරුවෝ. අනුවණය ඇසුරු කරානේ. අනුවණය ඇසුරු කරන්ට ගත්තා. අනුවණය ගාව විශේෂ කුසලතා ටිකක් තිබුණා. ඒවට පැහැදුනා. ධ්‍යාන සමාපatti ලබාගෙන තිබුණු ඒවට පැහැදුනා. දුකින් නිදහස් වුණු සියලු කෙලෙසුන් නිමා කරපු සාරිපුත්ත මහරහතන් වහන්සේට පැහැදුනේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේට පැහැදුනේත් නැහැ. භාග්‍යවතුන් වහන්සේට පැහැදුනේත් නැහැ. පැහැදුනේ සත්සුන වේද බින්න කරපු භාග්‍යවතුන් වහන්සේට හිංසා කරපු දේවදත්ත හාමුදුරුවන්ට. උන්වහන්සේට තමයි පැහැදුනේ. අසුරට ගියා උන්වහන්සේ. උන්වහන්සේගේ උපදෙස් එක්ක වැඩ කරන්න ගත්තා. උන්වහන්සේ වදාළ ධර්මයට අනුව කටයුතු කළා. අන්තිමට තමන්ගේ තාත්තා මරලා දැම්මා. කකුල් පළලා ලුණු දාලා අම්මා වේදනාවෙන් අඬද්දි වැළපෙද්දි තමන්ගේ තාත්තා හිර මැදිරිය තුලම මැරිලා යන තත්වෙට සැලැස්සුවා. පීතෘ ඝාතක අකුශල කර්මය කරගත්තා. අදටත් ලෝකුඹු කියන නිරය තුල එතුමා දුක් විඳින බව තමයි අපේ ධර්මයට අනුව අපි ඉගෙනගෙන තියෙන්නේ. තථාගත දේශනාවට අනුව ත්‍රිපිටකයේ අට කතාවල අජාසත් රජුරුවන්ගේ ඊළඟ උපත ලෝකුඹු කියන නිරයේ සිද්ධ වුණා කියන එක තමයි සඳහන් වෙලා තියෙන්නේ. එයයි පීතෘ ඝාතකෙක් නිසා. අනන්තරීය පාප කර්මයක් කරපු නිසා. එච්චර දුකකට එතුමා පරලෝක වශයෙන් පත්ුනේ ඇයි? අනුවණය ඇසුරු කරන්ට කියලා. ප්‍රඥාවන්ත භාග්‍යවතුන් වහන්සේ නෙමෙයි. අඩුම ජීවිතයේ යථාර්ථය දැක්ක තමන්ගේ තාත්තා නුවණින් දැක්කනම් අජාසත් රජුරවන්ට එහෙම වෙන්නේ නැහැ. දුකට පත්වීම කියන එක කෙලවරක් නැහැ. එතුමා තාත්තා මැරුවට පස්සේ සැනසීමේ නිදාගෙන නැහැ. රැලි වෙනකන් නිින්ද යන්නේ නැති නිසා එතුමා විවිධ ගුරුවරු ගාවට ගිහිල්ලා විවිධ මාතෘකා ගැන සාකච්ඡා කරනවා. අන්තිමටම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රය එතුමාට සිද්ධ කරන ධර්මානුකූල විවරණයක් දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව අවසන් වෙලා අජාසත් රජුරෝ නැගිටලා යනවා භාග්‍යවතුන් වහන්සේට වැඳලා පැහැදිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, තාත්තා මරන්නේ නැතුව අජාසත් මා හමුවට ආවා නම්, මේ දහම ඇහුවා නම් ඔහු මෙතනින් නැගිටින්නේ මාර්ගඵලලාභියෙක් ලෙස. නමුත් ඒ දේවදත්ත කියන අනුවන අසත්පුරුෂ මිනිසයා ආශ්‍රය කරපු එකේ දරුණු විපාකය මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් අජාසත් රජුරුවත් වෙන්දා. මා ඔබටත් සිහි කරනවා, මෙලොව නුසුදුසු අනුවන පිම්පව් පිළිගන්නේ නැති, හොඳ නරක පිළිගන්නේ නැති, මෙලොව පරලොව පිළිගන්නේ නැති, කුසල අකුසල් පිළිගන්නේ නැති අය අසුරු කරෝතින් මෙලොව ඔබ අත්විඳින දුක් ඔබට අස්පනා පිට පේනවා. කොච්චර දරුණුද කියලා. කොච්චර නරක විපාක වලට දරුණු ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙනවද ඒ වගේ මිනිස්සු හින්දා කියලා. හොඳට ලස්සනට hina වෙලා කතා කරන්න පුළුවන් මූණක් කටක් තිබුණට ඇතුලේ හලාහල විස වගේ ගති තියෙනනේ. හලාහල විස තියෙන. ලස්සන වචන කිව්වට, මිහිරිව කතා කළාට ඇතුලේ විසකුරු සර්පයෝ ගාවවත් නැති තරම් විස සහිත, සියෝ ළඟෙහිම විස සහිතනේ. දරුණු ගති සහිත, අසත්පුරුෂ ගති සහිත
පුද්ගලයෝ මේ ලෝකයේ බාහුතරය. එවැනි අයවලුන් ඇසුරු කිරීම නිසා මොන තරම් ප්‍රශ්නවලට ජීවිතේ මිනිස්සු මුහුණ දෙනවද, දුක් විඳිනවද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැපෙන් ඉන්න ඕන නම් අනුවණයෝ ඇසුරු නොකර ඉන්න ඕන. අසත්පුරුෂයෝ ඇසුරු නොකර ඉන්න ඕන. අඥානයෝ ඇසුරු නොකර ඉන්න ඕන. බාලයෝ ඇසුරු නොකර ඉන්න ඕන. ඒකමයි මහා මංගල සූත්‍රයේ මුල් ගාථා කීපෙම අවධාරණය කරන්නේ. අසේවනාච බාලාන. අනුවණයෝ නම් ඇසුරු කරන්න එපා. බාලයෝ නම් ඇසුරු කරන්න එපා. බාලයෝ කිව්වේ මේ වයසින් බාලය නෙමෙයි. මේ කියන පව පින පිළිගන්නේ නැති, හොඳ නරක පිළිගන්නේ නැති, කුසල අකුසල් පිළිගන්නේ නැති, මෙලොව පරලොව පිළිගන්නේ නැති, යහපත අයහපත පිළිගන්නේ නැති, තමන්ගේ වාසියට කටාරිනනේ. තමන්ගේ වාසියට කටාරින. ඒ වගේ අයවලුන් ඇසුරු කළොත් මෙලොවත් විනාශ වෙනවා අපේ පරලෝ ජීවිතෙත් විනාශම වෙලා යනවා. අපේ පිරිහිලා යනවා. අපේ ජීවිත අඳුර කරා ගමන් කරනවා. ඒකින්ද ඔබ බුද්ධිමත් වෙන්න. හොඳට හිතන්න. සැපෙන් ඉන්න අපිට භෞතික සම්පත් ඕන. ඇත්ත. භෞතික මිල මුදල්, ධන ධාන්‍ය ඒ වගේ භෞතික මෙවලන් අවශ්‍යයි සුව පහසු ජීවිතයකට. ඒත් ඒ සියල්ලෙන් ලැබෙන සැපයට වඩා ඒවයිනුත් සැපයක් ලැබෙනවානේ. ඒවයිනුත් පහසුවක් ලැබෙනවානේ ස්වල්ප වේලාවක් හරි. හැබැයි ඒ සියල්ලෙන් ලැබෙන සැපයට වඩා සැපයක් ඥානවන්තයෙක් ඇසුරු කරොත් ලැබෙනවා. අඥානයින්ගෙන් ගැලවිලා හිටියොත් ලැබෙනවා. නුවණැත්තෙක් ඇසුරු කළොත් ලැබෙනවා. අනුවණයෙක්ගෙන් ගැලවිලා අයින් වෙලා හිටියොත් ලැබෙනවා. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා නුවණැත්තන් ඇසුරු කරන කෙනෙකු බවට ඔබපත් වෙන්න. ඔබගේ ජීවිතය පොඩ්ඩක් හරි නේද? පොඩ්ඩක් හරි ඔසවා තබන ප්‍රඥාවෙන්, නුවණින්, දැනුමෙන්, අවබෝධයෙන්, ගුණයෙන්, කුසලයෙන් අල්ප මාත්‍රයක් හරි ඔබව ඉහළට ගෙනියන්න උදව් කරන සියලු දෙනාටම ඔබ ආශ්‍රය කරන්ට ඔබ අවස්ථා හදාගන්න. ඒ සියලු දෙනාම ආශ්‍රය කරගන්න ඔබ අවස්ථා හදාගන්න. ඒත් ඔබ ගුණයෙන් පිරිහවන, නුවණින් පිරිහවන, ඔබේ සත්පුරුෂකම නැති කළා දාන, අසත්පුරුෂකම ඔබ තුල රෝපණය කරවන, ඥානය මොට කරලා දාලා අඥානකම වැඩි දියුණු කරන, ඔබගේ ගුණය නැති කරලා දාලා පිරිහීම ඇති කරවන අයවලුන් ඉන්නවනම් ඒ සියලු දෙනාගෙන්ම පුළුවන් තරම් ඉක්මනින් මනසින් නිදහස් වෙන්න. මනසින් අයින් වෙන්න. ඒගොල්ලෝ මනස තියාගන්න එපා. ඒගොල්ලෝ තමන්ගේ ගමන එකට යන මනසින් සම්බන්ධ වුණු අය බවට එවැනි අයවලුන් පත් කරගන්න එපා. ජීවිතේ වර්ධින්න ගන්නවා. මෙලොවට විතරක් නෙමෙයි, පරලොවට. ජීවිතේ දුක් විඳින්න පටන් ගන්නවා අපි. මෙලොව විතරක් නෙමෙයි, පරලොවත්. ඉතින් ඒක හින්දා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අද මේ දේශනාව තුලදී ඉගෙන ගත්තා, අවබෝධ කරගත්තා උතුම් දහම් කරුණු දෙකක්. එකක් සැප විඳින්න ඕන නම් ආර්යයන් වහන්සේලා ඇතුළු උතුම් සත්පුරුෂ ඇසුරම ප්‍රිය කරන කෙනෙක්, සොයන කෙනෙක්, ඒ ඇසුරෙම ඉන්න කෙනෙක් වෙන්න. යටත් පිරිසෙන්, අනුවණයින්, අසත්පුරුෂයින්, පාප අඥාන අයවලුන් ඇසුරු නොකරන කෙනෙක් වෙන්න. ඒ දෙක ඔබට බොහොම ඉහළ සැපයක්, උතුම් සුවයක් මේ ජීවිතය තුළ අතවිඳින්නට, සසර තුළ අතවිඳින්නට අනිවාර්යෙන්ම උපනිශ්‍රය වේවි. ඉතින් අද දවසේ මේ උතුම් සද්ධර්ම සාකච්ඡාව, මේ උතුම් සද්ධර්ම දේශනාව ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට දායක වුණේ කුවේට් රාජ්‍යයේ ඔබ දන්නවා මැද පෙරදිග කලාපේ රැකියා කරන අය අනිත් තැන්වල අයත් ගොඩක් දුක් විඳිනවා හැම රටකම. ඒත් විවිධ පීඩා මැද තමයි මැද පෙරදිග කලාපේ බොහෝ රටවල රැකියා කරන්නේ. විවිධ පීඩා තියෙනවා. කවදාවත් මේ ජපානයේ සේවකයෙකුට හාම්පුතෙක් පහර දෙන්නේ නැහැ, හිංසා කරන්නේ නැහැ.
ඉතින් ඒ වුණත් සමහර තැන්වල හැම තැනකමත් නෙමෙයි මැද පෙරදිග කලාපෙදී එවැනි පීඩාත් විඳිනවනේ. එවැනි පීඩාත් විඳිනවා. සමහර කෙනෙක් ගියදා ඉඳලා හිටලා කලාතුරකින් තමයි ඒ ගෙදර අයත් එක්ක පොඩි වෙලාවකට හරි කොටු වෙච්ච තාප්ප හතරෙන් එළියට එන්නේ. වැඩි වෙලාවක් ඒ තාප්ප හතරට ඒක ලෝකෙ වෙලා තමයි තියෙන්නේ. ඉතින් අවුරුදු 2 එක දිගට එහෙම ඉන්න අය ඉන්නවා. ඉඳලා හිටලා කලාතුරකින් කඩේකට දොස්තර කෙනෙක් ගාවට එළියට යන්න අවස්ථාව හම්බුනොත් මිසක එළියටවත් යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති. ඒත් ඒගොල්ලෝ ආරක්ෂිතව ඉන්න තැනුත් තියෙනවා. සමහර තැන්වල හිංසා පීඩා විඳත් ඉන්නවා. දුක් විඳත් ඉන්නවා. කොහොමුණත් මැද පෙරදිග කලාපේ බොහෝ දුක් විඳින අයවලුන් රැකියා කරන්නට ගිහිල්ලා අපි දකිනවා. ඒත් මිනිස්සු ලංකාවේ ජීවත් වෙන්න විදියක් නැති නිසා, ආර්ථික අමාරුකම් නිසා, දරුමල්ලන්ගේ අනාගතය ගැන හිතලා එවැනි දුක්ඛිත තත්වයන් උනත් තෝරා ගන්නවා. ඒක අපේ රට තුල ජීවත් වෙන්න විදියක් නැතිකම විසින් මිනිස්සු එතෙන්ට වේගින් ඇද වැටිලා තියෙනවා කියන එක අපි දකිනවා. ඉතින් කුවේට් රාජ්‍යයේ එවැනි දුක් විඳින බොහෝ අයවලුන් සිටින රටක සදහවත් දායිකාවක් අපේ ධර්ම ශ්‍රවණයන් කරන තථාගත දේශනාව පුහුණු කරගන්නට වීරිය කරන නෝනා මහත්මිනියක් අද දවසේ මේ පින්කම සිද්ධ කර දෙන ලෙස ආරාධනා කළේ කුවේට් රාජ්‍යයේ සේවය කරන වැලිමඩ ලූණුවත්තේ පදිංචි එම් නීලූකා දමයන්ති නෝනා මහත්මිය. එතුමියගේ නමින් මියගේ ආදරණීය පියාණන් වහන්සේටත් එතුමියගේ ස්වාමි පුරුෂයාණන්ගේ ආදරණීය මෞතුමිය අභාවයට පත් වෙලා තිබෙනවා. ඒ මෞතුමියටත් මාස 3කට කලින් කඳාන නාගොඩ පදිංචිව ඉඳපු W ඩොරින් රීටා ආල්විස් මාතාවටත් ඒ වගේම අවුරුදු කිහිපයකට කලින් අවුරුදු 10කට කලින් මිය ගිය එතුමියගේ ආදරණීය පියා ඒ මුතුබණ්ඩා පියාණන් ඇතුළු සසර ගමනේ හමු වුණු සියලු ඥාතීන්ට එතුමියගේ වනහපු බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් අත් වේවා. සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබේ අපේ ඥාති හිත මිත්‍රාදීන් මේ පින් කුසල් අනුමෝදන් වී මේ ගෞතම බුදු සසුනේම නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ධර්ම දානමය පින්කමෙනුත් ඒ වගේම ස්වාමින් වහන්සේලා පොඩිසායන් වහන්සේලා උදෙසා චීවර පූජා කිරීමෙනුත් ලැබුවා වූ සියලුම ආනිසංස ශක්තිය සේසෙම්ම සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය පසුගිය මාසේ 26 වෙනිදා ජන්මදිනය සමරපු ඒ බණ්ඩාරවෙල ලූණු වැලිමඩ ලූණුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින ආදරණීය මෑණියන් W විමලාවති පොන්සේකා මාතාවට ඒ වගේම අද ජන්මදිනය සමරන තමන්ගේ ආදරණීය පුතුණුවන් සිනෙත් ප්‍රමෝදගේ පුතුණුවන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ඒ වගේම එතුමියටත් එතුමියගේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් වනහපු බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ කනගවා සුගත සේනාසනය, පුජි සුගත සෙනසුන, කංසායි සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහෝදර පූජනීය සුදම්ම ස්වාමින් වහන්සේට, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර සද්ධාවාස ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් බණහපු ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. සියලු දෙවියෝ මේ උතුම් පින් අනුමෝදන් වී නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින්කම පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී.
ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.